ඔය ප්‍රායෝගික අවස්ථා ගැන කියලා දෙන ඒවා පොඩ්ඩක් නිකන් මතක තියාගන්න තමයි තියෙන්නේ. නැත්නම් ලියා ගන්න. මොකද ඒව නම් නෝට් දෙන්නේ නැහැ හොඳේ. මොකද ප්‍රායෝගික අවස්ථා එන තැන් අපිට කියන්න බෑනේ. මෙතෙන් දිනනවා මෙතෙන් දිනනවා කියලා. ඒ වගේ සිටිය යුතු තැන් තමයි මම අර කියලා දුන්නේ. දිලුම් පොඩ්ඩක් මේ වගේ තැන්වලදී උත්සාහ කරන්න පුතේ එන්න. මොකද අපි දැන් මේ ප්‍රැක්ටිකල් දෙයක් තමයි මෙහෙම මේ තියරිටිකලි කරන්නේ. හැබැයි මේ අවස්ථාවලදී මම කියලා දෙනවා අපි ටෙක්නීෂියන් කෙනෙක් විදියට අපි අනුගමනය කළ යුතු දෙකනේ. ඒක කර යුතුම දෙයක් නෙමෙයි. නමුත් ටෙක්නීෂියන් කෙනෙක් විදියට අපෙන් ආයුතු දේවල් තියෙනවා සමහර තැන්වල. මං කීපයක් කියලා දුන්නා. මං ආයෙ එන්නම් එතෙන්ට. දැනට අපි මේ පටන් ගන්නවා නෙට්වර්ක් එක. මම මේ කරන විදිය කියලා දෙන්න. අහන් ඉන්න. මං ඔයාගේ තැනට එනවා දිලුම්. ඔව්. දැන් ප්‍රමිතිගත නෙට්වර්ක් ඒක කවන්නේ. එකයි මමත් ඒ ටයිම් තමයි. මමත් ඒ ටයිම්. හැබැයි ඇහැරුණා මට එක දවසක් තමයි මොකාටද වගේ නිින්ද ගියා. එක අලාර්ම් එකක්වත් ඇහුන්නේ 5:20යි නැගිටිනවා. හැබැයි ඔයාලා ක්ලාස් එක 6 වෙදි මම පටන් ගත්තා ඒක. එදා තමයි අපිට එහෙම නිකන් අර වැඩේ අවුල් වෙලා කෙරිච්ච එකම දවසක් උනේ. එහෙම ඒවා එනවා ගණන් ගන්න එපා. හැබැයි ඔයා අපිත් එක්කනේ එහෙම කියලා අනිවාර්යෙන් එනවා කියලා කියලා තිබ්බනම් අපි පොඩ්ඩක් බලන කෝල් එකක් හරි දීලා. ඔය යාළුවෝ ඉන්නවනේ. කෝල් එකක් දීලා. දන්නේ නැහැ සර් නින්දයි කීදී. කරන් දෙයක් නැහැ. ඒ වගේ නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ. මම එහෙම කියලා නැහැ. මම ඔයාලට මේ මිස් වෙච්ච ටික මයි ගාව තියෙනවා මම නෝට් ඩවුන් කරන් තියෙනවාට මොනවද මිස් උනේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මේ නෙට්වර්ක් එක කරන තැනට අමතරව ආට මිස් වෙච්ච ප්‍රධාන කරුණු කීපයක් මම කිව්වා මම ඒවායේ කියලා දෙන්න. සාරාංශයක් විදියට. රයිට්? ඒවා ප්‍රශ්න කරගන්න. දැන් අපි ඔය බඩවැල වගේ කතා කරපු නෙට්වර්ක් එක මොකක්ද වෙන්නේ? ප්‍රමිතිගත කරන්නනේ යන්නේ. එතකොට මම කිව්වා අපිට මේක සජෙස්ට් කරන්න තියෙන විදිය. දැන් මේ ප්‍රශ්නෙට උත්තරේම නෙමෙයි කතා කරන්නේ හොඳේ. ප්‍රශ්නෙට උත්තරේම නෙමෙයි ප්‍රශ්නේ හරහා වෙන තැනකට යන්නේ. මතක තියාගන්න. ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මෙච්චර මෙහෙ යන්න ඕනේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක මම වෙන ගමනක් ඕගොල්ලෝ අරන් යනවා. තේරුණාද මම කියන එක? ප්‍රශ්නෙත් එක්ක ඔයාලා අරන් යන වෙන තැනකට. මම කිව්වා පවර් ගැන කතා කරන්න ඕන. කස්ටමර් එක. එයා කියනවා නෑ මම පවර් අරන් දෙන්නම් කියලා. හරි. එහෙමනම් එතෙන්දි මෙහෙම දෙයක් කියන්න ඕන. හොඳයි සර් පවර් ගන්නව නම් මෙන්න මේ විදියට අපි කරමු. පවර් පොයින්ට් එක ගාවම නෙට්වර්ක් පොයින්ට් එකක් තියුණොත් ලස්සනයිනේ. එහෙම කියලා නිකන් ඇඳලා පෙන්නන්න. සර් අපි මෙන්න මේ විදියට අපේ කේබලින් එක කරන් යනවා. මෙන්න මේ වගේ පොයින්ට් එකක් එනවා. මෙහෙම වෝල් අවුට්ලට් එකක් එනවා. එහෙනම් සර්ගේ පවර් අවුට්ලට් එක මෙහෙම උඩින් දෙන්න. සර් අපිට පවර් එක කරලා දෙනවා. මෙහෙම එන්න. හරිද? මේක ඇවිල්ලා එතකොට නෙට්වර්ක් පොයින්ට් එක මේක පවර්. එතකොට සර් වැඩේ ලස්සනයි. එහෙම කියන්න. සර් ෂෙයා කරලා නැහැ. ඔව්. හරිද දැන් ෂෙයා වෙලානේ තියෙන්නේ. හරිද? හරි සර්. හරි නම් හරි. රශිනී අංජිලලා මලකයක් වෙලා දිලුම් දන්නවද? ගෲප් එකේ හරි දාලා
කවුද කියලා මට දැක්ක. ගෲප් එකේ හරි මෙසේජ් එකක් දාලා තිබුණා. දාලා තිබ්බද? කො මට කිව්වේ නෑ කවුරුවත්. ඔව්. දැන් මේ අද උදේ අංජිල ආවේ නැත්තේ අර සර් මේ මේ මොකද කියලා අහනකොට තමයි රශිනි කිව්වේ මෙහෙමයි කියලා. මට ආවේ නෑ මෙසේජ් එක. ඒ මේවා පොඩ්ඩක් මටත් දාන්න. අපිට ආවෙත් නෑ සර් අපිත් බලෙන් අහගත්තේ. එහෙම එහෙම මෙසේජ් එකක් ආවොත් මට අනිවාර්යෙන් දාන්න. මට යන්න බැරි වුණත් මම අඩු ගානේ කතා හරි කරනවා. මොකද මේ දවස්වල යනවා කියන එක කෙරෙන්නේ නැහැ. අපි යනවා කියන එක ඒ තැන් වලටත් හොඳ නැහැ. අපේ පැත්තටත් හොඳ නැහැ. ඒ නිසා අපිට කරන් තියෙන්නේ කෝල් එකක් දෙන්න එක තමයි. දැන් මගේ හොඳම යාළුවෙක්ගේ මේ ළඟදී සතියක් ඇති හොඳම යාළුවෙක්ගේ අයියා කෙනෙක් නැති වුණා ડોක්ටර් කෙනෙක්. ලබුත් මේ බදුල්ල හොස්පිටල් එකේ ගාල්ලට මරණ ගෙනාවා. නමුත් ඉතින් ගියේ නැහැ. කෝල් කරාම කිව්වේ එයාත් කිව්වේ එන්න ඕනේ නැහැ එන්න එපා කියන එක තමයි යාළුවත් කිව්වේ. යවෙන්නේ නැහැ. නමුත් ඉතින් කතා කරලා හරි අඩු ගානේ වචනකින් හරි කෙනෙකුට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. හරි. ඔන්න මේ විදියට අපි කියනවා. එයාට ඇඳලා දෙනවා. මෙන්න මෙහෙම අපි කරනවා සර්ගේ ලයින් එකත් මෙහෙම යන්න. හැබැයි සර්ගේ යන ලයින් එක සර් මේ නෙට්වර්ක් ලයින් එකේ ගෑවෙන්න බෑ කියන එක කියන්න. මොකද ඩේටා පවර් එකට යන්නේ නැහැ. එකට ගියොත් ප්‍රශ්නයක් වෙනවා. රයිට්. එතකොට මෙන්න මෙහෙම අපිට හදලා අපි හිතමු මෙතනින් තමයි පටන් ගන්න කියලා. මේක තමයි පටන් ගන්න පොයින්ට් එක. මේක පටන් ගන්න පොයින්ට් එක මේක පවර් පොයින්ට් එක පටන් ගන්න. පැත්තෙන් මෙහෙට යන්න ඕන. ඔය විදිහට ලස්සනට කේබල් එක අදන් යනවා. මේක ඇතුලේ මේ තියෙන කේබල් එක මොකද්ද මේ එළියෙන් තියෙන කේසින් එක. PVC කේසින් එක. එතන මේ PVC කේසින් එක හයි වෙන්නේ PVC කේසින් එක ගාවට මොකක්ද දෙන්නේ මේ අවුට්ලට් එක. අවුට්ලට් එක කොහොමද දෙන්නේ? බිත්තියක් කඩලා අවුට්ලට් එකක් දානවද? නෑ. මෙතන අපිට දාන්න පුළුවන් මේකට තියෙනවා මේ අවුට්ලට් දාන්න විදියක්. ඔයගොල්ලෝ අහලා තියෙනවා සන්බොක්ස් කියලා එකක්. සන්බොක්ස් කියලා එකක් අහලා තියෙනවද? සන්බොක්ස් ඔව් කියල සර්. එකක් කාලති ගෑනු ළමයි අහලා තිනවද සන්බොක්ස් කියල අහලා තියනවද නෑ සර්. දැකලා තියෙනවා අංජිල සන්බොක්සයක් අතින් අල්ලලා නැද්ද අංජිල දැකලා තියෙනවා දෙලුම් සන්බොක්ස් එකක් අතින් අල්ලලා තියෙනවා වයරින් වලට එන බොක්ස් එකම නේද? ඔව් වයරින් බොක්ස් එක තමයි සන්බොක්ස් කියන්නේ මම මේ පොඩ්ඩෙන් මම බලන්න මම ගාව කොතන තියෙනවද කියලා නම් කිව්වට දන්න. ඒකට කියන්නේ සන්බොක්ස් කියලා අපේ හැබැයි මේ දවස්වල හැබැයි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ නේ ඈ මොනවද වයරින් කරන නිසා ගෙනල්ලා තියනවා කියලා දැකලා තියෙනවා බඩු ටික ගෙනල්ලා මොනවද මෙල බලන්න නැතුව ඉතින් මොනවද තියෙන්නේ කියලා ඈ තිබුණේ ඉතින් මං ඉතින් අර දැක්කේ ඉතින් කොටුවට පෙට්ටි ටික අඩු තියෙනවා ගානේ ඉතින්. වයරින් ඉතින් කරන වෙලාවට බලා ගන්න ගිහිල්ලා කොහොමද වයරින් එකක් කරන්න කියන්නේ ඈ කොහොමද වයරින් එකක් කරන්න කියන එක බලා ගන්න ඔය දැන් අයට ඕව නැහැ දැන් දරුවෝ දන්නේ නැහැ මට විනාඩියක් දෙන්න මම පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න
මේ වගේ බොක්ස් එක දැකලා තියෙනවද? ආ? ඔව් ඔක දැකලා තියෙනවා. ආ ඔව් කිසිම දැකලා නැහැ කියන්න බෑ. ගෑනු ළමයි දැකලා තියෙනවා. මේකට තමයි සන් බොක්ස් කියලා කියන්නේ. මේකේ සමහර ඒවා තියෙනවා සිංගල් එක, සමහර ඒවා ඩබල් තියෙනවා. සමහර ඒවා මේ ඩබල් එකට සෙට් වෙලා තියෙන එක තියෙනවා. කස්ටමයිස් කරගන්න පුළුවන් නේ සර් එකට එක. ඔව්. දාගන්න පුළුවන් නේ ඕනත. ඔව්. හරි. දැන් අපි ගත්තොත් මේ වගේ සිංගල් පොයින්ට් ගන්නවා නම් ලේසි. දැන් මේකේ මෙතන මේ තියෙන්නේ මේ ප්ලග් බේස් එක ගන්න හයි කරලා. මෙතන තියෙන්නේ ප්ලග් බේස් එක. දැන් අපි පොයින්ට් දෙකක් මෙතන තියෙනවානේ පෙන්නලා. පොයින්ට් දෙකටම ගන්න මේ වගේ පෙට්ටි දෙක බොක්සස් දෙකක්. පොයින්ට් දෙකට මේ වගේ බොක්සස් දෙකක් ගන්නවා. හොඳයි. වයරින් කරන අය නම් කියන්නේ සර් මේ ජංක්ෂන් බොක්ස් කියලා. නෑ කියන්නේ ජංක්ෂන් බොක්ස් කියලා. ඔව් ජංක්ෂන් බොක්ස් කියලා කියන සන් බොක්ස් කියලා කියනවා. ඔව් ජංක්ෂන් බොක්ස් කියලා කියන සන් බොක්ස් කියලා කියනවා. හරි. මෙන්න බොක්ස් එක. බලාගන්න. මේවා තියෙනවා අපිට මේවා ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර්ස් වලින්. හරි. මේ බොක්ස් එකට දැන් අපි දැක්ක ෆේස් ප්ලේට් නේද? අපි කලින් දැකලා තියෙන ෆේස් ප්ලේට් අපි කියන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන ෆේස් ප්ලේට් එක ෆිසිකලි පෙන්වුවේ නෑ හැබැයි පින්තූර වලින් පෙන්වුවේ. හරිද? මේ ෆේස් ප්ලේට් එක හයි වෙනවා මෙතෙන්ට. ෆේස් ප්ලේට් එක හයි වෙනවා මෙතෙන්ට. ඒ වගේම දැන් මම මේ රූප සටහනේ පෙන්නලා තියෙනවා මෙතනින් මොකද්ද මේ PVC කේසින් එක. මේ PVC කේසින් එක මේ වගේ මේ එක මේ බොක්ස් එක හයි වෙන්නේ බිත්තියට ලස්සනට බිත්තිය මේ ස්ක්‍රූ කරලා රෝල් ප්ලග් දාලා මේ බොක්ස් එක බිත්තියට හයි කරන්න පුළුවන්. එල්ලෙන්නේ නැති වෙන ලස්සනට හරි කියන්නේ හොඳ මිම්මට හයි කරන්න. හරිද? ඒ හයි කරාට පස්සේ හයි කරන්න කලින් මේ බොක්ස් එකේ අපි බලනවා අර PVC කේසින් එක කොයි පැත්තටද එන්නේ. ටිකක් මහත එකක් නම් මැද්දට දාගන්න පුළුවන්. නැත්තම් දැන් අපි ඒකේ PVC කේසින් එක ඇතුලේ යන කේබල් ප්‍රමාණය අනුව කේසින් එක තීරණය කරන්න ඕන. කේබල් එකක් වගේ නයි යන්නේ කේබල් දෙකක් වගේ නෑ. ඔක අඟල දැම්මනම් අඟල PVC කේසින් එක දාන්න පුළුවන්. එතකොට මේකේ එක පැත්තකට අපිට කේසින් එක අලයින් කරන්න පුළුවන්. අපි හිතමු මේ අට පැත්තට ලයින් කරා කියලා. ඒ අත පැත්තට ලයින් කරද්දී මොකද්ද කරන්න ඕන? මෙන්න මේ හරියනොත් පොඩි හිලක් හදාගන්න ඕන අදාළ කේබල් එක දාගන්න. දැන් මේක ඇවිල්ලා පළවෙනි සන් බොක්ස් එකනේ මම කිව්ව විදියට මේ මම ඔයගලන්ට මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ ෆස්ට් පොයින්ට් එක. එතන මෙතන එන්න ඕනේ එක හිලයි. එක හිලක් මෙතන ගහ ගන්න ඕනේ. ඉතින් ඔය හිල ගහ ගන්න සමහරට අපි ගාව ඩ්‍රිල් එකක් තියුණොත් ඩ්‍රිල් එකෙන්ම මේක ඩ්‍රිල් කරගන්න පුළුවන්. මම මේ සාමාන්‍ය කරගන්න විදිහ කියලා දෙන්න. එහෙම නැත්නම් අපි බවුත් එකක් එහෙම ළඟ තියෙනම් බවුත් එක පොඩ්ඩක් ගහලා රත් කරලා මේක සිදුරු කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කේසින් එක හයි කරනකොට කේසින් එක මේකට හොඳට හේතු කරලා තමයි හයි වෙන්නේ. ඒකට අර හිල මුකුත් පේන්නේ නැහැ. කේසින් එක හයි කරලා කේසින් පියන ගලවලා තමයි ඉස්සෙල්ලා තියන්නේ. කේසින් එකේ තියෙන පියනක් PVC කේසින් එකේ තියෙන පියනක්. මේ පියන ගලවනවා. ගලවලා තමයි තියන්නේ. එතකොට අපිට කේබල් ටික ලස්සනට ඒකේ ලේ කරගන්න පුළුවන් නේ. රයිට්? ඔන්න මේ පොයින්ට් එක හදන විදිහ මම කියන්නේ. මේක තමයි සන් බොක්ස් එක කියන්නේ. එතකොට මෙතනින් ආපු මේ වයර් එක සිදුරෙන් ආපු වයර් එක. දැන් මෙතනක් තියෙන්නේ මම මේ සිදුරක් හදපු එකක් නේ. පේනවද? සිදුරක් හදලා මම මේ වයර් එකයි දාලා තියෙන්නේ. එතකොට මෙතන වයර් එක වැහෙන්න අපි මෙතනට කේසින් එක දාපුවම වයර් එක වැහෙනවනේ. වයර් එක පේන්නේ නැහැ. මෙහෙම කේබල් එක එළියට අරගෙන නෙට්වර්ක් කේබල් එක මෙතනින් දාලා මේ පැත්තට අරගෙන
සාමාන්‍යයෙන් වියතක විතර ප්‍රමාණය අඟල් 6ක විතර ප්‍රමාණය කේබල් එකෙන් එළියට නිකන් දාලා කපලා තියන්න. පස්සේ තමයි කනෙක්ට් කරගන්නේ. වියතක විතර ප්‍රමාණය එළියට දාලා තියනවා. right? එහෙම තියලා ওই විදියට ඔහම අපි පොයින්ට් ගන්න අවශ්‍ය පොයින්ට් ගන්න බලලා පොයින්ට් ගන්නට මේවා හයි කරගෙන ගිහිල්ලා කේබලුත් අදන් යනවා. තේරුණාද දැන්? කියපු දේ තේරුණාද? ගෑනු ළමයි ඔව් සර්. මොකද අපේ පිරිමි දරුවන්ට මේක ටක් ගාලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කැප්චර් කරගන්න පුළුවන්. හරි ඔන්න මම නිකන් දලා අදහසක් දුන්න මේක අර ප්‍රායෝගිකව කරනකොට තමයි ඊටු ටික එන්නේ. හරි ප්‍රායෝගිකව කරනකොට තමයි ඊටු ටික එන්නේ. අපි බලමු කොහරි තරක් ඇරේන්ජ් කරගන්න මේ දවස්වල මේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි බැරි බලමු. සර් වයර්ස් වලට මොනවද? කියන්න දිලුම්. වයර්ස් වලට මොනවද? ඒක තමයි. cat 6ද? ඔව් හරි සර්. cat 6 ඕනේ නැහැ cat 5e ගියා නම් ඇති හොඳට. පොඩි නෙට්වර්ක් යන්නේ cat 5e ගියා නම් ඇති හොඳට. cat 5 කේබල් එක cat 5e එක ගියා නම් ඇති හොඳට. ඕම වයර් එකට. ඕන්න ඉතින් cat 6 දාත හැකි කිසි ප්‍රශ්නයක් නැහැ. cat 6 දැම්මොත් අනිත් ඔක්කොම ටික cat 6 වලින් යන්න ඕන. cat 6 දැම්මොත් අනිත් equipments ඔක්කොම මොනවාද keystone එක cat 6 වෙන්න ඕන. එතකට RJ45 cat 6 වෙන්න ඕන. ඒ ඔක්කොම cat 6 වලින් යන්න ඕන. මේ වගේ නෙට්වර්ක් එකකට cat 6 ඕනේ නැහැ. cat 5 වලින් ගියාම හොඳට ඕම ඇති. නෙට්වර්ක් එක වැඩ කරනවා කිසි හරි සර්. එතකොට මෙතෙන්ට ඕන වෙනවා මොකද්ද? මෙතන එක පොයින්ට් එකක් නෙට්වර්ක් පොයින්ට් එකක් කම්ප්ලීට් වෙන්න මෙතෙන්ට ඕන වෙනවා sun box එකක්. sun box ඕ දැන් ඔයගොල්ලෝ කියනවා junction box කියලා. box එකක් ඕන වෙනවා. හරිද? තාම මෙතෙන්ට මොකක්ද ඕන වෙන්නේ? එක පොයින්ට් එකක් කම්ප්ලීට් වෙන්න මේ. ඊළඟට තව ඕන වෙනවා මෙතෙන්ට keystone එකක් ඕන වෙනවා. තව ඕන වෙනවා. අපි එක පොයින්ට් එකයිනේ මෙතන ෆේස් ප්ලේට් උත් ಜಾති දෙකක් තියෙනවා. සිංගල් ෆේස් ප්ලේට්, ඩුවල් ෆේස් ප්ලේට් කියලා. මේ ඩුවල් ෆේස් ප්ලේට් කියන එකට ඒ ඩුවල් ෆේස් ප්ලේට් කියන එකට keystone දෙකක් හයි කරන්න පුළුවන්. නමුත් මෙතන එක පොයින්ට් එකයිනේ. එක පොයින්ට් එකයි. මේකෙන් එක කම්පියුටර් එකේ අවුට් වෙන්නේ. එහෙනම් මෙතෙන්ට එන්නේ සිංගල් ෆේස් ප්ලේට් එකක්. මේ වගේ හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මේ දැන් ගොඩක් තැන්වල මේ අපේ මේ කඩවල් වල වැඩි හරියක් තියෙන TP Link කියන ජරාම ජරා බ්‍රෑන්ඩ් එක. හරිද? මේවා ගන්නකොට මේවා බ්‍රෑන්ඩ්ස් තියෙනවා බ්‍රෑන්ඩ් අනුව ගණන් වෙනස් වෙනවා. ජරාම ජරා බ්‍රෑන්ඩ් එකක් තමයි තියෙන්නේ TP Link කියලා. කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැති. හැම තැනම නෙට්වර්ක් ගහුවාම නෙට්වර්ක් පෝට් පොයින්ට් වල දකින්න ලැබෙන TP Link කියන නම. හරිද? මතක තියාගන්න. මේ වගේ බ්‍රෑන්ඩ් වලට යන්න එපා. නැතිව නම් ගහන්න මේ වගේ බ්‍රෑන්ඩ් වලට යන්න එපා. තියෙන හොඳ බ්‍රෑන්ඩ් කොළඹින් හරි ගෙන්න ගන්න තැනුත් මං කියන්න. ප්‍රීමියම් ලයින් කියන බ්‍රෑන්ඩ් එක ගෙන්න ගන්න. ප්‍රීමියම් ලයින් කියන බ්‍රෑන්ඩ් එක ගෙන්න ගන්න. කිසිම බයක් නැහැ. හොඳ ස්ටෑන්ඩඩ් ප්‍රීමියම් ලයින් ගැහුව දාලා කරත් හොඳ ස්ටෑන්ඩඩ්. එහෙම නැත්නම් 3M කියන බ්‍රෑන්ඩ් එකට යන්න. හොඳ ස්ටෑන්ඩඩ්. ටිකක් ගණන් වැඩි. ප්‍රීමියම් ලයින් කියන බ්‍රෑන්ඩ් එකට යන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ප්‍රීමියම් ලයින්. නෙට්වර්ක් කේබලුත් එහෙමයි. ප්‍රීමියම් ලයින් කියන බ්‍රෑන්ඩ් එකට එන්න. තියෙනවා දැන් ඔය කඩවල් වල තියෙනවා ඔය ඩීලර්ෂිප් අරන් අර මේ කරන මිනිස්සු ගාව TP Link සමහරු ගාව බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඒවා අපි මේවා ඉල්ලුවාම කියනවා අපෝ වැඩක් නැහැ දැන් යන්න මේක හොඳටම හොඳයි. මේකෙන් ගහන්න අතර නෙට්වර්ක් එක මං ගැහුවෙත් මේකෙන් මෙතන එක ගැහුවෙත් මේක යන්න. ඒ වුණාට මේ ප්‍රීමියම් ලයින් කියන එකේ තියෙන ක්වොලිටි එක අනිත් ඒවායි නෑ. එක කේබල් දෙක අතින් ඇල්ලුවත් පේනවා. ප්‍රීමියම් ලයින් කියන කේබල් එකක් සහ අනිත් කියන කේබල් එක අතින් ඇල්ලුවාම වෙනස දැනෙනවා. අතට දැනෙනවා.
ඒකේ ක්වලිටි එක හොඳයි. ක්වලිටි එක හොඳයි කියන්නේ මේකේ කල් පැවැත්ම හොඳයි කියන්නේ. කරනවා නම් මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ් එකකට යන්න මතක තියාගන්න. ප්‍රීමියම් ලයින් කියන බ්‍රෑන්ඩ් එක. ප්‍රීමියම් ලයින්. හරි. ඔන්න මෙතන කම්ප්ලීට් වුණා. එහෙනම් සන්බොක්ස් එක, කීස්ටෝන් එක, සිංගල් ෆේස් ප්ලේට් එක. මේ ටික බිත්තියට ඩ්‍රිල් කරා. රෝල් ප්ලග් එකක් හෝ දෙකක් දැම්ම සන්බොක්ස් එක හයි කරා. ඊට පස්සේ අවසානයේදී තමයි ෆේස් ප්ලේට් එකට කේබල් ටික මේ මොන කීස්ටන් එකට මේ කේබල් ටික මේ වයර්ස් ටික ගහන්න. එතකන් නිකන් වයර් ටික මෙහෙම එළියට ඇදලා තියන්න. මේ වෙනුවෙන් මෙතන ස්ථානය වෙනුවෙන් කීස්ටෝන් එකක් සහ ෆේස් ප්ලේට් එකක් වෙන් කරලා තියන්න. රයිට්. කොහොම යනවා. මෙතනින් ඇද්ද කේබල් එක. දැන් මෙන්න මෙතනින් යනවා කේබල් එක. මේ යන කේබල් එක මෙහෙම යනවා. හරිද? ඊළඟට තව පොයින්ට් එකක් එනවානේ මේ වගේ. මේ හරියෙන් අපි හිතමු මේ හරියෙන් තමයි ඊළඟ පොයින්ට් එක එන්නේ කියලා. තව සන් බොක්ස් එකක් වදිනවා. මෙතනක් තියෙනවා නෙට්වර්ක් පොයින්ට් එක. මේ පොඩක් මේ වෙලා ඇඳෙන්නේ හොඳේ ගණන් ගන්න එපා. දුරත් මීට වඩා වෙනස් දුර වෙයි. ඒවා හිතන්න එපා මේ දුර හරි දුරෙන් නෙමෙයි අඳින්නේ. අවශ්‍ය දේ මම මේ කියලා දෙන්නේ. හරි. ඔන්න දැන් මේ කේබල් එක ආවනේ. එතන මෙතන වෙන්න ඕන මොකද්ද මේ සන් බොක්ස් එකේ මේ පැත්තෙනුත් පොඩි විදමනක් දාගන්නවා. අනිත් පැත්තේ මේ සන් බොක්ස් එක දෙපැත්තෙම විදින්න ඕන. දෙපැත්තෙම විදමනක් දාගන්න ඕන. විදමන දාලා ඕම යනවා මෙතනින් මේ කේබල් එක මේ පැත්තට පාස් වෙනවා. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද PVC කේසින් එකක්. හරිද? මෙතනිනුත් විදමනක් තියෙනවා මෙතනිනුත් විදමනක් තියෙනවා. එතකොට මෙතනින් මොකද්ද වෙන්නේ? මෙතනින් මොකද්ද වෙන්නේ? තවත් කේබල් එකක් මෙතනින් එළියට යනවා. තේරුණාද? එතනින් කේබල් දෙකක් යනවා. ඊට පස්සේ අපි තව මේක එක්ස්ටෙන්ඩ් කරමු. ඒ විදියට දැන් මෙතනින් එනවා කේබල් දෙකක් මතක තියාගන්න. මෙතනින් දාන්න ඕන මෙතනිනුත් විදමනක් දාන්න ඕන. මෙතනින් කේබල් කීයක් අවුට් වෙනවද මේ විදමනේ? මෙතන විදමනක් දාන්න ඕන කේබල් දෙකක් ඇතුළට ගන්න ඕන මෙතන. තේරුණාද? කේබල් දෙකක් ඇතුළට ගන්න ඕන මෙතන. ඔන්න මෙතනින් ඔන්න තව එකක් එළියට ගියා. පොයින්ට් එක එකක් තේරෙනවනේ. ඔන්න දැන් මේ පොයින්ට් එක මෙතනින් එළියට යනවා. ඊළඟ කේබල් තුනක් යනවා මේ පැත්තෙන් එළියට. දැක්කනේ? ඔහොම යනවා. ඔහොම සෙට් වෙවි යනවා. හරිද? දැන් මේ හිතන්න කම්පියුටර්ස් පහම ගියා කියලා දැන්. අපි පහ වෙනුවට තුනක් අඳිනවා. හොඳේ 3යි ඇන්දේ. මේ හැම තැනකටම සන් බොක්ස් ජංක්ෂන් බොක්ස් එක ඒ ටික එනවා. මතක තියාගන්න. මේ මෙතන මේ තියෙන ටික මෙතෙන්ටත් පොදුයි.
මෙතෙන්ටත් පොදුයි. දැන් ඔහොම ගියා. ඔහොම ඇදන් යනවා. ගිහිල්ලා අපි හිතමු මේ බිත්තියේ කෙළවරෙන්ම මෙතන බිත්තියක් මේ පැත්තේ තියෙනවා. ඒකත් අඳිමු. බිත්තිය පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කරගමු. ඔන්න ගෙනාව මේ බිත්තියේ කෙළවර මේ තියෙන. එතනම උඩින් තීරණය කරනවා මොකද්ද? මේ ඔක්කොම කනෙක්ට් වෙන ස්විච් එක හයි කරන්න. එතන උඩින් තීරණය කරන ස්විච් එක හයි කරන්න පැච් පැනල් එක. ඒ බිත්තිය උඩ මුල්ලේ රැක් එක හයි කරලා ස්විච් එක පැච් පැනල් එක ওই ටික තියන්න. දැන් මොකද්ද අපි හිතමු කම්පියුටර්ස් 5 නෙමෙයි මෙතන 3යි තියෙන්නේ කියලා උදාහරණ විදියට. මේ කේසින් එක මෙහෙම ඇදන් යනවා මෙතෙන්ට. ගියා. ඊට පස්සේ මේක ලස්සනට කපන්න ඕන. මේ කේසින් මේ ඇදන් යනවා විතරක් නෙවෙයි කේසින් ලස්සනට කපන්න පුරුදු වෙන්න ඕන. ඔන්න කැපුවා මේ විදියට ඇදන් ආපු කේසින් එක මෙන්න මේ ආකාරයට. මෙහෙම. ඇයි මෙහෙම කපන්නේ? මෙතනින් ආයෙ හැරෙන්න ඕන උඩ පැත්තට. බිත්තියට මෙහෙම ආවා ඇවිල්ලා උඩට යන්න ඕන කේසින්. ඒ නිසා තමයි මේ PVC කේසින් එක මේ අතට මෙහෙම කැපුවේ මෙතන. කපලා ඉවර වෙලා ඊළඟ කේසින් එකෙත් මේකට ජොයින්ට් වෙන විදියට ඊළඟ හරස් පැත්ත මේ අතට කපන්න. මෙතෙන්ට ජොයින් කරා. මෙන්න මෙහි යනවා දැන්. උඩට යනවා. ඇයි උඩට යන්නේ? ඇයි උඩට යන්නේ? එන ලයින් ටික ගෙනියන උඩට බිත්තිය උඩට. ආවා ඔන්න ඔය පැත්තට. රයිට්. කේසින් එක මෙහෙම සම්බන්ධ කරන් උඩට ආවා. දැන් මේ හරියෙන් නම් ස්විච් එක හයි වෙන්නේ. කේසින් එක මේ ගානට විතර නවතිනවා. ස්විච් එක නිකන් හයි වෙන්නේ නැහැනේ. ස්විච් එක හයි වෙන්නේ net rack එකක. racks තියෙනවා. දැන් අපි මෙතන මැෂින් 5යි. මැෂින් කම්පියුටර්ස් 5යිනේ කනෙක්ට් වෙන්නේ. කම්පියුටර්ස් 5ක් කනෙක්ට් වෙන කම්පියුටර්ස් 5යි සර්වර් එකට 6යි. එතකොට මෙතෙන්ට දාන්න පුළුවන් ස්විච් එක දාන්න පුළුවන් අපිට ඕන 8 port switch එක. මේ වගේ switch එකක්. මේකත් switch එක. 8 port එකක්. ඒ switch එක ගැන දාන්න තීරණය කරද්දී දැන් මෙතන හරියටම 8 port එක දාපුවාම කම්පියුටර්ස් 5ට 0.5ක් යනවා. switch එකේ 0.5ක් යනවානේ කම්පියුටර්ස් 5 connect වෙන්නේ. එතකොට තව පොයින්ට් 3ක් ඉතිරි. සර්වර් එක ගත්තාම තවත් පොයින්ට් එකක් යනවා. ඒකට තව පොයින්ට් 2යි ඉතිරි. පොයින්ට් 2යි ඉතිරි. දැන් අපි මෙතන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් ගන්නවානේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තාම අපිට මොඩම් රවුටර් එකක් හම්බ වෙනවා අපි ගන්න තැනින්. මොඩම් රවුටර් එකක්. ඒ රවුටර් එකෙන් කනෙක්ෂන් එකක් දෙන්න ඕනේ මේ ස්විච් එකට. ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක බෙදා හරින්න. එතකොට ඉතුරු වෙන්නේ තව එක පොයින්ට් එකයි. එක පොයින්ට් එකයි. ඒකත් තව මොකකට හරි ගියොත් ඒක යනවා තව එකකට. ඇක්සස් පොයින්ට් එකකට යනවා ඒක. ඇක්සස් පොයින්ට් එකකට මේක යනවා. එතකොට එක පෝට් එකක්වත් නැහැ. ඉතිරි නැහැ. ඔක්කොම පෝට්ස් ටික ගිහිල්ලා. එතකොට මේ වගේ තැනකට කතා කරද්දී කියන්න ඕන අපි මෙන්න මේ දැන් එතකොට මෙතන මේ අයිතිකාරයට තව මොකක් හරි එකක් මෙතන ඇඩ් කරන්න ගියොත් ඉඩ තියනවද නැහැ. දැන් මේ කතා කරපු විදිහට printer එක දාන්න ඉඩක් නැහැ. කම්පියුටර්ස් 5 විතරයි. printer එක දාන්න ඉඩකුත් නැහැ. printer එක දාන්න නම් එහෙනම් අපි මෙතනට තව මීටරට ප්‍රමාණය වැඩි switch එකක් දාන්න. 8 port තියෙනවා. ඊට පස්සේ තියෙන 16 port. port 16. port 16 switch එකක් තමයි මෙතෙන්ට එන්න වෙන්නේ. හැබැයි එහෙම කරාට පස්සේ port කීපයක් ඉතුරු වෙලා තියෙනවා වැඩිපුර. ඒවා කමන්නේ නැහැ. ඒවා මොන හරි extension එකක් කරද්දි ගන්න පුළුවන්. ඒවා පැහැදිලි කරලා දෙන්න ඕන අපි කස්ටමර්ට. මෙහෙමයි මෙතන මේ ටික පෝට්ස් ගන්න ගියාට තව වැඩිපුර පෝට් එතකොට
9ක් විතර ඉතුරු වෙනවා. ඒ 9 ඉතුරු වුණාට කමක් නැහැ සර්ට. ඉදිරියේදී සර් මොන හරි එක්ස්ටෙන්ෂන් එකක් කරගන්නව නම් සර් අලුතෙන් මොන හරි පාර්ට් එකක් මෙතෙන්ට ඇඩ් ගන්නවා නම් ඔන්න මේක ගන්න පුළුවන්. ඒ නිසා සර්ට ඒ ප්‍රමාණය ගත්ත කියලා වැඩි වෙන්නේ නැහැ. ප්‍රයිස් එක පොඩ්ඩක් ස්විච් එකේ වැඩි වෙයි කියලා යාට පැහැදිලි කරලා දෙන්න ඕන. එහෙම කියලා කන්වින්ස් කරලා 16 port switch එකක් දාන්න. අපිට නෙමෙයිනේ එයාට. 16 port switch එකයි patch panel එකයි දාගන්න. එතන මේ 16 port switch එකයි patch panel එකයි මේ දාන ටික ඔක්කොම හංගලා තියන්න ඕන කොහේ. කැතයි නැත්තම් එළිය තිබ්බොත්. එහෙනම් මේකට තියෙනවා network racks. network racks තියෙනවා. මේ switch එක දාන්න පුළුවන් racks තියෙනවා. 3U 5U 6U 7U ඔය කියලා ඔය විදියට. දැන් මෙතෙන්ට ඕන විදියට මට හිතෙන්නේ 5U rack එකක් වගේ දැම්ම නම් ඇති වෙයි. පොඩි rack එකක්. 5U කියන ප්‍රමාණය rack එකක් network rack එකක් මෙතෙන්ට දාන්න. network rack එක මම පෙන්නන්නම් පින්තූර වලින්. network rack එකක් දාන්න වෙනවා මෙතෙන්ට. ඒ නිසා මම network rack එක අඳිනවා මේ විදියට. මේ network rack එකේ යටපැත්තේ ඉඩ තියෙනවා මේ කේසින් ගෙනල්ලා නවත්තන්න. right? මම network rack එක ඇඳ මෙතන. මේක ලස්සනට වීදුරු ලස්සන ග්ලාස් එකක් තියෙනවා ඉස්සරහා එළියේ. ග්ලාස් ඩෝර් එකක් තියෙන්නේ අපිට ඕන නම් අරින්න පුළුවන් ඕන වෙලාවක. right ඔහම තියුණා මේ ඉස්සරෝ තියෙන ඉස්කෝලේ එහෙම තියෙනවා මේ දැන් දැන් ඉතින් එච්චර වැඩි. දැන් ඔන්න ওই විදියට අපි රැක් එක හයි කර ගන්න ඕන ඇන්කර් බෝල්ට් වලින්. මේ රැක් එක ටිකක් බරයි ඈ. මේ network රැක් එක බරයි. මේ උන් පාඩම හොඳට අහගන්න. මේ ප්‍රැක්ටිකල් ලෙසන් එකක් මම මේ දැන් කරන් යන්නේ. මේ network රැක් එක බරයි. නම් මේක අල්ලන්න ඕන ඇන්කර් බෝල්ට් වලින්. ඇන්කර් බෝල්ට් කියලා જાතියක් තියෙනවා. ඒ ඇන්කර් බෝල්ට් එක බිත්තිය විදලා ඒක බිත්තිය ඇතුළට මෙහෙම දාලා ස්ක්‍රූ එක එළියට එන්න තියෙනවා. ස්ක්‍රූ එක පැත්ත එළියට එන්න තියෙනවා. එතකොට ස්ක්‍රූ එක ස්ක්‍රූ දෙක ගන්න ඕන මේ රැක් එකේ තියෙන ස්ක්‍රූස් දාන තැන්. ඒ දාන තැන් අනුව තමයි මෙෂර්මන්ට් එක අනුව තමයි මේ බිත්තිය විදලා ඇන්කර් බෝල්ට් දෙක බිත්තියට දාලා ස්ක්‍රූ දෙක එළියට ගන්න ඕන. එතන ස්ක්‍රූ දෙක අතරින් මේ රැක් එක හයි වෙනවා. හයි වෙලා මේ ස්ක්‍රූ වලට නට් ටික වැටලා තද වෙනකොට තද වෙන්න වෙන්නේ මොකද්ද? අර ඇන්කර් බෝල්ට් එක බිත්තිය ඇතුලේ මෙහෙම පළල් වෙනවා. ස්ක්‍රූ එක තද වෙන්න ඇන්කර් බෝල්ට් එක මේ අතර පළල් වෙනවා. එතකොට බිත්තියට හොඳට තද වෙනවා ඇතුලට. අර හිල ඇතුලට මේක තද වෙනවා හොඳට. ඇදෙන්නේ නැහැ. ඒක කොහොම හයි කරාට පස්සේ මේ network rack එකේ එල්ලිලා ඉන්න පුළුවන්. වැටෙන්නේ නැහැ. කිසි කරදරයක් නැහැ. හොඳට එල්ලිලා බාර් එක්සර්සයිස් කරන්න පුළුවන්. ඕන බරක් තියෙන කෙනෙකුට. රැක් එකත් කැඩෙන්නේ නැහැ ලේසියි. බරයි. ওই විදියට ඔන්න මෙහෙම ගෙනල්ලා මේ ගානට නවත්ත ගත්තා. දැන් කේබල් ටික යනවා උඩට. කේබල් ටික මෙහෙම ආවා ඇතුළට. ඔහොම ආවා. දැන් මොකද කරන්නේ? මෙතෙන්ට ගහ ගන්න පැච් පැනල් එක. පැච් පැනල් එකේ රාජකාරිය අපි දන්නවා. මෙතෙන්ට ගහන පැච් පැනල් එකක් ඇතුළට. පැච් පැනල් එක ගහගත්තා. දැන් ඊළඟට හයි කරනවා මොකද්ද? ස්විච් එක. ස්විච් එක.
රයිට් ඔන්න හයි කරගත්තා ස්විච් එකයි පැච් පැනල් එකයි ආ කරගත්තා දැන් ඒ විතරක් නෙමෙයි මෙතන තව දෙයක් තියෙනවා මේ ස්විච් එක හයි කරාම ස්විච් එකට කරන්ට් එක දෙන්නත් ඕන ස්විච් එකට කරන්ට් එක දෙන්නත් ඕන හැබැයි ස්විච් එකේ කරන්ට් එක මේ ප්‍රායෝගික දේවල් මතක තියාගන්න ස්විච් එකට කරන්ට් එක දෙනකොට තව දෙයක් හොඳට මතක තියාගන්න කරන්ට් එක ගියොත් මොකද්ද වෙන්නේ ස්විච් එක ඔෆ් වෙනවා නෙට්වර්ක් එක తాවකාලිකව නතර කරන්න සිද්ධ වෙනවා ඒ නිසා මෙතනත් මොකද්ද කරන්න ඕන පවර් ලයින් එකක් අපි ස්විච් එකට වෙනම හදාගන්න මේක කරන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද දන්නවද මේ ස්විච් එකෙන් මේ ස්විච් එක සම්බන්ධ වෙන පවර් කේබල් එක තව පොඩි කේසින් එකක් ගහලා පල්ලෙහාට අරන් යන්න මේ මම මෙහෙම කේබල් එක මේ පවර් ලයින් එක මෙහෙම ගන්නවා ස්විච් එකේ මේ right එතකොට ඒ වෙනුවෙන් වෙනම තව පවර් වයරින් එකක් කරන්න ඒ වෙනුවෙන් වෙනම පවර් වයරින් එකක් කරන්න right right මෙහෙම පල්ලෙහාට ගෙනාව කියන්න මේ කේබල් එක මේක දිගේ ගෙනව පල්ලෙහාට මෙතෙන්ට ගෙනාව මෙතෙන්ට ගෙනල්ලා මෙතනින් ගන්නවා පොඩ්ඩක් එළියට මේ ප්‍රායෝගික විදි මං කියලා දෙන්නේ මෙතනින් පොඩ්ඩක් මේ කේබල් එක මෙතනින් දා ගන්නවා එළියට මේකේ ප්ලග් එක තියෙනවනේ මෙතන ප්ලග් එක එහෙම තියෙනවා ඊළඟට මොකද්ද කරන්නේ ස්විච් එක වෙනුවෙන් වෙනම පවර් පොයින්ට් එකක් දෙන්න ඕන ස්විච් එක වෙනුවෙන් වෙනම පවර් පොයින්ට් එකක් දෙන්න ඕන ඒ පවර් පොයින්ට් එක තව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් විදිහට දා ගන්නත් ඕන ස්විච් එක වෙනුවෙන් වෙන පවර් පොයින්ට් එකක් දෙනවා මෙතන ඒ පවර් පොයින්ට් එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් විදිහට හදා ගන්න එක පවර් පොයින්ට් එකක් දැම්මා. දැන් මෙතනට පවර් එක තිබුණාට වැඩක් නැහැ. මොකද කරන්ට් එක ගියොත් ඒ නිසා මේ පවර් පොයින්ට් එක ගාවට මොකද්ද ගේන්නේ? ස්විච් එක වෙනුවෙන් විශේෂ පුද්ගලයෙක් අරන් එනවා. ස්විච් එක වෙනුවෙන් විශේෂ පුද්ගලයෙක් අරන් එනවා. කවුද? කවුද? UPS ඔව්. සම්බන්ධ කරගත්තා මෙතන පවර් අවුට්ලට් එකට සම්බන්ධ වෙන UPS එක. පවර් අවුට්ලට් එකත් එක්ක සම්බන්ධ වෙන UPS එක. දැන් කරන්ට් ගියයි කියලා ස්විච් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්විච් එක වැඩ කරනවා. කරන්ට් ගියා කියලා ස්විච් එකට ප්‍රශ්නයක් නැහැ යා වැඩ. නෙට්වර්ක් එක වැඩ කරන්ට් ගියා. දැන් එහෙනම් මං කියවනේ මේ පවර් අවුට්ලට්ස් මේ හැමතැනකටම පවර් අවුට්ලට් එකක් ඕන කියලා. මේ දැන් පවර් අවුට්ලට් දෙකක් තියෙනවා. තවත් පවර් අවුට්ලට් මම මේ තැන් වලට දානවා. මෙතෙන්ටත් එකක් දාන්න. සර් ඉතින් මැෂින් වලටත් UPS සමනනේ. ඔව් මේ ඒකට ක්‍රමයක් තමයි කියලා දෙන්න හදන්නේ. ඒකට පොඩි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. මෙතනත් මේ විදිහට යටින් මේම කේසින් සම්බන්ධ කරන්න ඕන. ඇයි පවර් ටිකක් යන්නේ බෑ. පවර් ලයින් එකත් ඔහම යනවා. හරිද? ගිහිල්ලා මේක ගිහිල්ලා මේන් ලයින් එකට සම්බන්ධ වෙයි. හරි ඒව වෙයි. එතන මේ යන ලයින් එකෙන්ම කනෙක්ෂන් එකක් ගන්නවා. මෙතන මේකට
මේකෙන්ම කනෙක්ෂන් එකක් ගන්නවා මෙතෙන්ට. ඒ කනෙක්ෂන් එක ගන්න වෙලාවේදීත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේ පවර් අවුට්ලට් එක එන්න ඕන කොතෙන්ටද කියන එක. ඒ පවර් අවුට්ලට් එක මෙතෙන්ට આવොත් මේක හරහා මේවා පදින්න වෙනවා. ඒ නිසා මේ පවර් අවුට්ලට් එක එන්න ඕන කොතෙන්ටද? එතකොට අපි අර පවර් එකට දෙන කේස් එක එහා පැත්ත අයිනෙන් දාගත්තාම හරිනේ. මොකද දිලුම්? ඒ කියන්නේ සර් ඔය මේ UPS එකට එන එක පැත්තෙන් දැම්මහම මෙතනින් ලේසියි. දාලා හරියන්නේ නැහැ. ඒක තමයි මං කිව්වේ. මෙයා මෙතනින් දාලා හරියන්නේ නැහැ. මෙතන පවර් අවුට්ලට් එකක් මම දැම්මේ මේකයි. හරිද? මේ පවර් අවුට්ලට් එකට පවර් අවුට්ලට් එකේ ඉඳන් වයර් එකකින් ඒ ටික ඒක සම්බන්ධ වෙනවා ඉතින්. තේරුණානේ? ආ? UPS මේ ස්විච් එක වෙනුවෙන් තමයි මේ UPS එක තියෙන්නේ. මෙතනට තව එකක් සම්බන්ධ වෙනවා. ඒක මම පස්සේ කතා කරනවා. මේ UPS එකට තවත් එකක් සම්බන්ධ වෙනවා. මම ඒක පස්සේ කතා කරනවා. හරිද? දැනට ඔන්න ස්විච් එක ස්විච් එක හයි වුණා, රැක් එක හයි වුණා, පැච් පැනල් එක හයි වුණා. කම්පියුටර්ස් 3ක් අපි සෙට් කරගත්තා. දැන් අපි මෙතන සජෙස්ට් කරන්න ඕන මේ හැම තැනකටම UPS එකක් තියෙන්න ඕන කියන. හැබැයි UPS එකක් දාන නොදාන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි නෙට්වර්ක් එක ප්‍රොටෙක්ට් කරා. අපිනේ නෙට්වර්ක් එක කරන්නේ. නෙට්වර්ක් එක ප්‍රොටෙක්ට් කරා. නෙට්වර්ක් එකට දැම්ම UPS එකක්. ස්විච් එකට. ඒක අපේ බජට් එකට අපි දානවා. ස්විච් එකට අපි දානවා නෙට්වර්ක් මේ UPS එකක්. එතෙන්ට අපි 1.2 kVA වගේ UPS එකක් තමයි සජෙස්ට් කරන්නේ. මොකද මෙතන ස්විච් එක විතරක් නෙමෙයි ඉන්නේ රවුටර් එකත් ඔතෙන්ට එනවමයි. රවුටර් එකත් ඔය මේ රැක් එක උඩට එන්නේ. රැක් එක උඩින් රවුටර් එක තියෙනවා. රැක් එක උඩින් රවුටර් එක තියෙනවා සහ ඇක්සස් පොයින්ට් එකකුත් තියෙනවා. ඔය දෙකේම වයර් එක මේ රැක් එක ඇතුලෙන් රැක් එක හරහා අරන් එනවා මේ UPS එකට. එතකොට ඇක්සස් පොයින්ට් එකයි රවුටර් එකයි නෙට්වර්ක් ස්විච් එකයි ඔක්කොම මේක UPS එකෙන් වැඩ කරනවා. ඒ නිසා තමයි මෙතේ මේ වගේ තැනකට සජෙස්ට් කරන්න ඕන 1.2 kVA වගේ UPS එකක්. එහෙම නැත්නම් 2 kVA වුණත් කමන්නේ. One 0.2 හරි 2 හරි kVA UPS එක සජෙස්ට් කරා. මෙහෙම කරාම බෑ. දැන් සමහරු වෙන කෙනෙක් ඇවිල්ලා බලලා කියන්න පුළුවන් මේ 600 VA 650 VA UPS එකක් දැම්ම නම් ඇතිනේ කියලා. ඔයාට එතෙන්දි තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. නෑ ඒක නෙවෙයි කියන්නේ. පවර් ගියොත් මේක නෙට්වර්ක් එකේ ඔයගොල්ලෝ වැඩ කර ඉන්නලාට පවර් ගියොත් මොකද්ද වෙන්නේ? පවර් ආවේ නැති වුණොත් ඔයාලට මෙතන ජෙනරේටර් එකකුත් නැහැ. එහෙනම් මේක හැකිතාක් වැඩිපුර කාලයක් තියෙන්න ඕන ඔයගොල්ලෝ ෂට් ඩවුන් කරන් වැඩේ ඉවර වෙනකම්. රවුටර් එකකටත් කරන්ට් එක දෙනවා. ඇක්සස් පොයින්ට් එකකටත් කරන්ට් එක දෙනවා. එහෙනම් මේකෙන් වෙන්නේ මේ වැඩි ප්‍රමාණයක් රඳවාගෙන තබා ගැනීම. නමුත් 650 VA UPS එකකට එච්චර ප්‍රමාණයක් රඳව ගන්න බෑ. විනාඩි 10කට කලින් 650ක් ඕෆ් වෙනවා. හැබැයි 1.2 kVA එකක් සාමාන්‍යයෙන් පැයකට ආසන්න කාලයක් මේ ටික අල්ලගෙන ඉන්න පුළුවන්. අපි හිතමු හදිසි වැඩක් තිබුණා කියලා. එහෙනම් ඒ කාලය ඇතුළත මේක අල්ලන් ඉන්නවා. ලැප් වලින් හරි වැඩ කරන්න පුළුවන්. තේරුණාද මං කියන දේ? දේවල් සජෙස්ට් කරන්න ඕන මොන විදියටද කියලා? 650 VA UPS එකක් වෙනකොට ඇයි 1.2 හරි 2 හරි UPS එකක් දාන්න කියන එක අපි කස්ටමර්ට කියන්න ඕනේ. ඇයි සර් මේක දාන්නේ? මේක දාන්න හේතුව මේකයි.
සර්ට මෙතන ගාන වැඩිපුර යන්න පුළුවන් ටිකක්. හැබැයි ගියාට සර්ට මේකේ තියෙන වාසිය මේක. අපි හිතමු මේ කස්ටමර්ගේ ගාව යා UPS දාන්නේ නැහැ කම්පියුටර්ස් වලට නිකන් පවර් දෙන්නේ. ලැප්ටොප්ස් තියෙනවානේ. ලැප්ටොප්ස් ටික තියෙනවානේ. ලැප්ටොප්ස් වල පවර් ගියාට වැඩ කරන්න පුළුවන් බැටරි බෑකප් එකකින්. හැබැයි මේ නෙට්වර්ක් එක ඩවුන් වෙලා ගියොත් අර ලැප්ටොප් වලට වැඩ කරන්න පුළුවන්ද? බෑ. අඩු ගානේ මේ මැෂින් ටික ඔෆ් වෙලා ගියත් මේ ලැප්ටොප් ටිකෙන් අපිට පැයකට එකමාරකට කිට්ටු කාලයක් වැඩ කරන්න පුළුවන් මේ නෙට්වර්ක් එක වැඩ කරොත්. ඒ නිසා තමයි මේ වගේ තැනකට අපි 1.2 kVA හරි 2 kVA හරි UPS එකක් සජෙස්ට් කරන්නේ. ඒක කියන්න පුළුවන් වෙනවා. තේරුණාද මේ කතා කරපු දේවල් ටික? ඔව් සර්. ඔව් සර්. අනිත් අය හසුන්ත සුදීප මිහිරානි ඇන්ජිල අසුනේ රයිට්. ඔන්න ඔය දේවල් හොඳට මතක තියාගන්න අපි නෙට්වර්ක් එකක් කරද්දී මේ ප්‍රායෝගිකව එන ගැටලු ප්‍රායෝගිකව එන සර් ප්‍රශ්නයක් තියෙනවා. කියන ප්‍රශ්නයක්. මේ ඊළඟට මට ආව ප්‍රශ්න තමයි සර් මේ කියන්නේ මේ ඔය IP address එහෙම මේ ඒ තියෙන්න ඕන කියන්නේ මොන ඒවලද කියලා කියන්නේ device වලට ඒ කියන්නේ IP address එකක් කියන්නේ ඒක දුර switch එකට patch panel වලට එහෙම ඒ කියන්නේ නැති ඒව මොනවද තියෙන්නේ මොනවද එහෙම කියන්නේ. හරි. එතෙන්ට අපි එනවා. කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා මේ අපි hardware setup එක හදාගමු. හරි. hardware setup එක හදාගමු. හරිද? hardware setup එක හදාගමු ඉස්සෙල්ලා. right? ඔන්න මේ දැන් කම්පියුටර්ස් 3කට අපි හදලා තියෙනවා. ඔය වගේ තව මේකට දෙකක් ඇඩ් කරාම කම්පියුටර්ස් 5යිනේ. තව දෙකක් ඇඩ් කරාම කම්පියුටර්ස් 5යි. හරි? ඉතින් පහකට දැන් අපි කේබල් ලින්ක් එකක් කරගන්න දැන් දන්නවා එහෙම. යන කේබල් ප්‍රමාණය අනුව අපි තීරණය කරන්න ඕන PVC කේසින් කොච්චර එනවද කියලා. ඊළඟට කේසින් කපන්න ඕන විදිය. ඒවා හරිම නියම ස්ටෑන්ඩඩ් එකට කැපෙන්න ඕන. කැපෙන්න ඕන විදිය මම පෙන්නුවා අර මුල්ලකදී කොහොමද කැපෙන්නේ. එතකොට ඒක ලස්සනට හේතු වෙලාම තින්න ඕන උඩට යනකොට. එතන මේ කේසින් කොහොමද බිත්තියට හයි කරගන්නේ? කේසින් බිත්තියට හයි කරගන්න නම් අපි අනිවාර්යෙන් රෝල් ප්ලග් එකක් සහ ස්ක්‍රූ ඇණයක් පාවිච්චි කරන්න ඕන. බිත්තියට අපි හයි කරද්දී රෝල් ප්ලග් එක එතකොට ස්ක්‍රූ නේල් එක පාවිච්චි කරන්න. එතන මේ වගේ මේ ටික කරද්දී අපිට මොනවද තව ඕන වෙන අවියායුධ තියෙන්නේ. මේ වගේ ටිකක් කරද්දී මෙතෙන්දී ඕන වෙන්න පුළුවන් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක, එතකොට ඩ්‍රිල් එක, හෑන්ඩ් ඩ්‍රිල් එක. දැන් අපිට සමහර වෙලාවකදී මේ බිත්ති විශේෂයෙන් මේ නෙට්වර්ක් රැක් එකක් වගේ හයි කරනකොට බිත්තිය විදිනකොට බිත්තිය සමහර බිත්ති තියෙනවා ගල් අහු වෙනවා ඇතුලේ. ඒ වගේ වෙලාවට මොකක්ද ඕන අපිට? normal drill එකෙන් විදින්න බෑ hammer drill එකක්. hammer drill එක. hammer drill එකෙන් තමයි බිත්තිය විදින්න ඕන. hammer වෙනවා කියන්නේ ඒක මෙහෙම අර මිටිය වගේ. මෙහෙම වැදි තමයි drill වෙන්නේ. එතකොට අර normal drill වෙනවට වඩා වැදි drill වෙනකොට අතන හිල මේක පසාරු කරන් යන possibility එක වැඩි. සමහර වෙලාවට hammer drill එකක් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. නැත්තම් normal drill එකක්, power drill එකක් පාවිච්චි කරලා ඔන්න අපි හදාගත්තා කම්පියුටර්ස් 3කට. ඒක 5ක් කියලා හිතන්නකෝ. 5කට කේබල් නෙට්වර්ක්. කේබල් කරන්න හදාගත්තා. දැන් තව මෙතෙන්ට තියෙනවානේ printer උත් තියෙනවා. printer එකකුත් ඇඩ් වෙනවා. නෙට්වර්ක් printer එකක්. එතකොට මොකද්ද මෙතෙන්ට තව පොයින්ට් එකක් වැඩි වෙන්න ඕන. දැන් 5යි නෙමෙයි. එහෙනම් නෙට්වර්ක් පොයින්ට් 6ක් තියෙනවා. 6ක් නෙවෙයි නෙට්වර්ක් පොයින්ට් 7ක් තියෙන්න ඕන. ඒ සර්වර් එකක් වෙනවනේ. මේ විදියට පොයින්ට් 7ක් හදා ගන්න ඕන. සර්වර් එකට, කම්පියුටර්ස් 5ට, printer එකට. මේ පොයින්ට් 7 හදද්දී අපිට ඕන තැන් වල නෙමෙයි. කස්ටමර්ගෙන් අහන්න ඕන සර්ට මැෂින්ස් එන්න ඕන තැන් මොනවද? අහලා අන්නේ මැෂින්ස් එන්න ඕන තැන් වලට තමයි මේ පොයින්ට් හැදෙන්න ඕන. පොයින්ට්ස් එක හැදෙන්න ඕන මැෂින්ස් එන්න ඕන තැන් වලට. මැෂින්ස් එන්න ඕන තැනට, printer එන්න ඕන තැනට, සර්වර් එකේ එන්න ඕන තැනට. තේරුණාද දැන්? රශිනී එතකොට කස්ටමර් කියන්න දිලුම්. එතකොට සර් කස්ටමර් කියන විදිහට දැන්
කියන්නේ මැෂින් තියෙන තැන් එයා පෙන්නලා දෙනවනේ මේ තැන් වලට ඕන කියලා. ඔව් එතකොට අපි දැනගන්න ඕනේ හැම මැෂින් එකක්ම ගානට පිළිවෙලට කේසින් එකේ කියන්නේ වයරින් එක කරන්නනේ. ඔව් අපි හිතමු සමහර දැන් තැන්වලට ඔය අපි ඔව් සර් දැන් මං කිව්වේ ඔය විදියට දැන් ඔය මේ පිළිවෙලකට තිබුණොත් ඒක දේසි නැතුව අර තනින් තන තිබුණොත් ටිකක් අමාරුනේ. ඔව් සමහර වෙලාවට දිලුම් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ තියෙන්නේ අඩි 20යි 30 කාමරයන්නේ. තේරුණාද? අර තේරුණා මං කියන එක. ඔව් සමහර වෙලාවට තියෙන්න පුළුවන් මැෂින් 3ක් බිත්තිය මේ පැත්තේ. ඊළඟ මැෂින් 3 එහා කාමරේ. බිත්තියෙන් එහා පැත්තේ. එතකොට කොහොමද මේ ලයින් එක එහා පැත්තට ගෙනියන්නේ? ඒගොල්ලෝ කැමති නෑ උළුවස්ස හරහා ගන්නවට. උළුවස්සෙලා කේබල් එක පේනවට කැමති නෑ. එහෙනම් මොකද්ද ගන්න ඕන? මෙහෙන් ගහන්න ඕන හිලක් එහා පැත්තට ඩ්‍රිල් කරනවා. ඩ්‍රිල් කරලා එහා පැත්තට ඕන ලයින්ස් 3 මේ හිල හරහා ගන්න එහා පැත්තට. හිලක් හදලා ඒ හිල ඇතුළට දාන්න ඕන ප්‍රමාණය අනුව මොකද්ද පොඩි කන්ඩියුට් බට කෑල්ලක්. ඒ හිල හදන්න ඕනෙත් දැන් මේ වගේ පොයින්ට් එකක් තියෙනවානේ. මේ වගේ පොයින්ට් එකක් ගහනවානේ. ඒ පොයින්ට් එක ගහන තැනම පොයින්ට් එකට වැහෙන්න ඕන හිල හදන්න. එතකොට ඒකට අදාළ කේබල් ටික මේ පොයින්ට් එක හරහා පාස් වෙන්නේ එහා පැත්තට. පේන්නේ නැහැ. තේරුණාද? එතකොට එහා පැත්තෙන් අපි හිතමු එහා පැත්තෙන් කේබල් ටික එළියට යන තැනටම මැෂින් එකක් ගන්න බැරි වෙයි. එහෙමනම් ඒ කේබල් ටික එළියට යන තැනට මොකද්ද කරන්නේ? අපි හිතමු මෙහෙම බිත්තියනේ තියෙන්නේ කේබල් ටික එළියට එන තැන. මෙහෙම තියෙනවා. කේබල් ටික මෙතනින් එළියට එනවා කියලා හිතන්න. මේ මෙතන මේ වගේ හිලක් එක පැත්තකින් ගාපු හිල මේ පැත්තෙන් මතුණා. ඒ මතුවෙච්ච තැනින් මෙන්න කේබල් ටික එනවා එළියට. මේ විදිහට. එහෙනම් මෙතෙන්ට මොකද්ද කරන්න ඕන? මේ ටික වැහෙන්න. ගහ ගන්නවා නම් PC කේසින් එක. වැහෙන්නම ගහලා ඒක ඇතුලෙන් තමයි අරන් යන්නේ. පේන්නේ නැහැ. කියපු දේ තේරුණාද? ඔව් සර්. ගෑන් දරුවන්ට ඔව් සර්. ඒ කියන්නේ හැම තැනකම මෙතන ප්‍රධාන දේ තියෙන්නේ මේ වයර් වහලා ගෙනියන්න. වයර් වහලා ගෙනියීම තමයි ප්‍රධානම දේ තියෙන්නේ. ඒක ලස්සනයි. වයර් ටික වහලා කේසින් ටික ඇද්දාම හරිම ලස්සනයි. හරිම නීට්. හිතන්න බැරි තරම් නීට් මෙහෙම ගියාම. පැච් පැනල් එක ගහගත්තා. මොකද්ද මේ පැත්තෙන් ස්විච් එක ගහගත්තා. ඒ පැත්ත ඉවරයි. දැන් පොයින්ට්ස් 7කට එතකොට අපි හදා ගන්නවා. පොයින්ට් 7කට හදා ගන්න ඕන මොනවද? කේබල්. ඒ 7ක් තියෙනවනේ. මැෂින් 7ක් තියෙන. පොයින්ට් 7ක වැඩ වෙන්න ඕන. පොයින්ට් 7යි ඕනනම් එක පොයින්ට් එකක් තව එක්ස්ට්‍රා ගහලා තිබුවත් කමක් නැහැ. කස්ටමර්ට කියනවා සර් අපි එක්ස්ට්‍රා එක පොයින්ට් එකක් ගහනවා. හදිසි ටෙස්ටිං එකකට. අවශ්‍ය වුණොත් කියලා. එකක් වැඩිපුර ගහලා තියෙනවා. ඒක කස්ටමර්ට උනත් ඕනේ සමහර වෙලාවට. ඒක පැහැදිලි කරලා දෙන්න අපි ඇයි එක පොයින්ට් එකක් වැඩිපුර ගහන්නේ කියන එක. ඔන්න මේ විදිහට ලස්සන්ට හදාගත්තා. දැන් පැහැදිලිනේ මේක වයරින් එක කරගන්නේ කොහොමද කියලා. වයරින් එකක් යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි එතෙන්දි තමයි කතා කරන්න වෙන්නේ මේ ටීස්ටන් වලට කොහොමද කේබල් එක වදින්නේ. ටීස්ටන් වලට කොහොමද කේබල් එක වදින්නේ. පැච් පැනල් එකට කොහොමද කේබල් එක වදින්නේ. මොකද්ද කලර් කෝඩ් එක කියලා අපිට එතෙන්දි තමයි ප්‍රැක්ටිකල් කරන අවස්ථාවේ තමයි බලා ගන්න වෙන්නේ. මම දැන් ඇඳලා කියලා දුන්නේ මෙන්න මෙහෙමයි කේබල් ටික අදින්න කියන එක. මේ ආකාරයෙන් කේබල් ටික අදින්න කියන එක. ඒතර අපි එතෙන්දි යම් උත්සාහයක් කරන් බලමු මේ එක පොයින්ට් එකක් හරි හදාගන්න පොඩි PVC කේසින් කෑල්ලකුත් එක පොයින්ට් එකක් හදාගන්න. කොහොමද මේ පොයින්ට් එකක් මේ PVC එකක ජොයින්ට් එකකුත් එක්ක හදාගන්න කියන එක බලමු. ඒව තමයි වැදගත් වෙන්නේ. ඔන්න එහෙනම් අපි අද ලොකු දෙයක් ඉගෙන ගත්තා. ප්‍රායෝගික දෙයක්. තියරි වලින් ඉගෙන ගත්තා. මේක ලියන්නේ නැහැ කොහෙවත්. මේ ප්‍රායෝගිකයි.
හැමෝම මතක තියාගන්න. මේවා ප්‍රායෝගිකයි. මේවා ලියන්න බෑ. ලියලිය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ තැනට අපි කොහොමද ලියන්නේ මෙන්න මෙතෙන්ට එනවා PVC කේසින් එක. ඒවා අපි තීරණය කරන්න. ලියලිය බෑ. අපි එතකොට මේ සාමාන්‍ය උදාහරණ ගැටලුවකටනේ. මේ ගැටලුව මීට වඩා වෙනස් ගැටලුවක් ආවොත් එතකොට ගැටලු කීයක් කියලා අපේ පොතේ ලියන්න බෑ. ගැටලු කීයක් කියලා පොතේ ලියන්නද බෑ. එහෙම කරන්න බෑ. අපි නෙට් කොහොමදත් මතක තියාගන්න නෙට්වර්ක් එකක් එනවා නම් නෙට්වර්ක් පොයින්ට් එනවා නම් අපි පවර් වයරින් එකක් පෙන්නුම් කරන්න ඕන. ඒ පවර් වයරින් එක අපිට කරන්න වෙන්න පුළුවන් අපිට නොකරන්න වෙන්න පුළුවන්. නමුත් අපි පවර් වයරින් එකක් පෙන්නුම් කරන්න ඕන. ඒක තමයි වටින්නේ. පොයින්ට් එකට පවර් පොයින්ට් එකක් පොයින්ට් එකට පවර් පොයින්ට් එකක් එන්න ඕන. එතකොට printer එක වැටෙන තැනට හරිනේ. නෙට්වර්ක් පොයින්ට් එක තියෙනවා පවර් පොයින්ට් එක තියෙනවා. එතෙන්ට printer එක ගහලා වැඩ කරනවා. සර්වර් එක ගාවටත් එහෙමයි. හැම තැනකටම මතක ඇතුව පවර් පොයින්ට් එකක් සජෙස්ට් කරන්න. අපි හිතමු ඒක ඒගොල්ලෝ දාන්නේ කියලා. කියන්න එහෙනම් සර් මෙන්න මේ තැන් ටිකට අපිට පවර් පොයින්ට්ස් ඕන. දැන් මේ කතා කරේ කේබල් නෙට්වර්ක් එක ගැන. හොඳේ. අද කතා කරේ කේබල් නෙට්වර්ක් එක ගැන. දැන් මේ නෙට්වර්ක් එකට තව දෙයක් ඕනනේ. මොකද්ද? ඉන්ටර්නෙට් ඕන. මේ මැෂින් තුනට මැෂින් ටිකට ඉන්ටර්නෙට් ඕන. මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? රවුටර් එකකුත් ගන්නවා. ISP ට ගෙවලා රවුටර් එකකුත් ගන්නවා. ඒ රවුටර් එකේ අපි ගේන රවුටර් එකේ Wi-Fi ෆැසිලිටි එක තියෙන්න පුළුවන්. නමුත් ඒකේ Wi-Fi ෆැසිලිටි එක අපි යූස් කරන්නේ නැහැ. මොකද ඒ Wi-Fi එකකේ ඒකේ තියෙන එකත් එක්ක අපිට ටිකක් වැඩි ප්‍රමාණයකට කනෙක්ට් වෙලා එහෙම සර්වයිව් වෙන්න අමාරුයි රවුටර් එකේ. රවුටර් එක තියෙන්නේ දැන් ওই ගෙදරක් ඇතුළට මැෂින් කීපයක් කනෙක්ට් කරගෙන. ඒ නිසා මේකට ටිකක් හොඳ ඇක්සස් පොයින්ට් එකක් දාගන්න. ඒක අපි පස්සේ කතා කරමු. ඇක්සස් පොයින්ට් එකේ කතාව දැම්ම නෙමෙයි. ඔන්න දැන් එහෙනම් මෙතෙන්ට අපි රවුටර් එකකුත් ගේනවා. මේ කේසින් එක ටිකක් පොඩි වුණා මං ඇඳපු විදිය. ඒක ඇතුළේම රවුටර් එකක් තියන්න පුළුවන්. රයිට්. මං දැනට රවුටර් එක තියනවා මෙතන උඩින්. රවුටර් එක මං තියනවා මෙතන උඩින්. මේ විදියට. මේවා තියලා ඒකේ පවර් ලයින් එකත් මතක තියාගන්න. අර කලින් ගෙනාවනේ වෙනම ගහලා PVC කේසින් එකක් ගහලා පවර් ලයින් එකක් ගෙනාවනේ රැක් එකේ නෙවෙයි ස්විච් එකේ පවර් ලයින් එක. ඒ පවර් ලයින් එක තියෙන පාරෙම ගෙනල්ලා මේ UPS එකට ගහනවා. ඒ පවර් ලයින් එක තියෙන පාරෙම ගෙනල්ලා UPS එකට ගහනවා. ඊළඟට රවුටර් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ කේබල් එක තියෙනවා. ඒ කේබල් එක ඒ තැනේ හැටියට නොපෙනෙන්න ගේන්න ඕන. මට කියන්න බෑ මේ රූප සටහනට ඒක කොතෙන්ට එනවද කියන්නේ. ස්ථානයේ හැටියට කේබල් එකත් නොපෙනෙන්න එතෙන්ට ගේන්න. ඊළඟට මොකද කරන්නේ? මේ රවුටර් එකෙන් කනෙක්ෂන් එකක් දෙනවා. රවුටර් එකේ ලයින් එකක් යන්න ඕනේ. රවුටර් එකෙන් කනෙක්ෂන් එකක් දෙනවා කොතෙන්ටද? පැච් පැනල් එකට. මම ඒක මෙහෙම අඳිනවා එළිය කැතට. පැච් පැනල් එකට කනෙක්ෂන් එකක් දෙනවා රවුටර් එකෙන් දීලා. පැච් පැනල් එකෙන් ස්විච් එකට කනෙක්ෂන් එක දෙනවා. ඔන්න ඉන්ටර්නෙට් තියනවාද? දැන් මේ කම්පියුටර් 5 දෙනාට ඉන්ටර්නෙට් තියෙනවා. 5 දෙනාට ඉන්ටර්නෙට් තියෙනවා. හැබැයි ඉන්ටර්නෙට් එක ගන්න තව වැඩක් කරන්න ඕන මෙතන. කම්පියුටර්ස් ටිකේ මම ඒක කියලා දෙන්න. ෆිසිකල් ලේඅවුට් එක ඕකයි. ෆිසිකල් ලේඅවුට් එක ඕකයි. සාමාන්‍ය කම්පියුටර්ස් 5ක හෝ 6ක සාමාන්‍ය කේබල් නෙට්වර්ක් එකක ඔන්න ෆිසිකල් ලේඅවුට් එක. ප්‍රමිතිගත පියවර. තේරුණාද? ප්‍රමිතිගත පියවර.
දැන් මෙතන තීරණය කරන්න මොනවද අවශ්‍ය වෙන බඩු කියලා. මේ අනුව මේ මෙතන මේ කේබල් වලින් මේ කම්පියුටර් පොයින්ට් 7ක් ගහනවා නේද? ඒ පොයින්ට් 7ට ඕන බඩු ටික මොනවද කියලා දැන් ලියා ගන්න. මට පෙන්නන්න ලියලා පොයින්ට් 7ට අපි දාන්න ඕන බඩු ටික මොනවද? අපි පවර් වයරින් එක කරන්නේ නැහැ. අපි සජෙස්ට් කරනවා එතෙන්ට ඕන කියලා. අපි කරන්නේ නැහැ. ඒගොල්ලෝ කළා දෙයි ඒක. අපි කරන්නේ අපේ නෙට්වර්ක් එක. කම්පියුටර්ස් 7කට නෙට්වර්ක් එක. කම්පියුටර්සේ පොයින්ට් 7ක නෙට්වර්ක් එක. දැන් ලියන්න මොනවද ඕන බඩු ටික කියලා. ලියන්න මොනවද ඕන බඩු ටික කියලා ටක් ගාලා. අර වෙනම රෆ් සර් ෂීට් එකක මේ රවුටර් එකකින් නෙමෙයි ඒ කියන්නේ හැම එකක්ම ඔක්කොම මේ පැච් පැනල් එක හරහාද ඔක්කොම ටික ස්විච් එකට කනෙක්ට් වෙන්නේ. නැතුව කෙලින්ම ස්විච් එකට කනෙක්ට් ඔව් වෙන ඒවා නෑනේ. ඔව් නෑ ඔක්කොම පැච් පැනල් එක හරහා. ඔව් දිලු මෙහෙම දෙයක් තියෙනවා. ඕනේ නම් පැච් පැනල් එක නැතුව ඔක්කොම ස්විච් එකට ගහනවා. කරන්න පුළුවන් ඒක. කිසි ප්‍රශ්නයක් ආර නැහැ. අපි අර හරි සර්. අපි දැන් මෙහෙම කරන්න පුළුවන්. මේක සාමාන්‍ය දෙයක් නේ. හරිද? මේකට මේ පැච් පැනල් එකට එන ලයින් ටික ඔක්කොම මේකට ගහලා කනෙක්ට් කරගත්තා. වැඩි ඉවරයි. මට තේරුණා කියන එක. ඔව් සර්. හරි. තේරුණා. ඔන්න ඔකයි කතාව. දැන් ලියන්න මෙතෙන්ට ඕන බඩු ටික මොනවද කියලා. මේ නෙට්වර්ක් එකෙන් මෙතන මේ මැෂින් 7 නෙමෙයි පොයින්ට් 7 නේ පොයින්ට් 5යි පොයින්ට් 7ත් පොයින්ට් 7 තියෙනවනේ. මේ පොයින්ට් 7 හදා ගන්න ඕන බඩු ටික ලිස්ට් අවුට් කරන්නකෝ දැන්. මං කියලා දීපු දේවල් සියලු කරුණු කාරණා අනුව හැම වචනයක්ම අනුව ලිස්ට් අවුට් කරන්න මෙතෙන්ට ඕන බඩු ටික මොනවද?
ඔව් මිහිරානි අහලා තියෙනවා ක්ලාස් එකේ තව ගොඩක් වෙලා ආංජල යන්නද කියලා අහලා තියෙනවා මම දැක්කේ නෑ ගිහිල්ලාද අංජල අංජල ගිහිල්ලා කවන්නේ මිහිරානි තව පොඩි වෙලාවක් අපිට ඉන්න වෙයි පොඩි වෙලාවක් ඉන්න වෙයි ඔයාලගේ බඩු වෙලා ඔයගලන්ගේ ඔය ලිස්ට් එක හදුවට පස්සේ මට ඒක ගැන තව පොඩි දෙයක් තියෙනවා කතා කරන්න ලිස්ට් එක හැදුවාම මට තව චූටි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න ඒකටයි මම මේ ඉන්නේ මොකද මේක දැන් කොටසයි හැබැයි එක කොටසක් නම් ඒ කොටස ඉවර කරන්න ඕන ඒ කොටස ඉවර කරන්න ඕන මොකද මේක මේ ලියා ගන්න දීලා කරන්න පුළුවන් එකක් නෙවෙයි ලියවලියව කරන්න බෑ මේ ප්‍රැක්ටිකල් එකක් මේ කරන්නේ තියරිටිකලි හොඳේ මතක තියාගන්න මේක හරිනම් කොහේ හරි තැනක කෑලි ටික තියාගෙන කළ යුතු දෙයක් මම මේ කරන්නේ ඔයාලට හරි ඔය බලන්න මට රශිනි දාලා තියෙනවා මොකද්ද දාලා තියන්නේ හරි දන්නේ දන්නේ කමන්නේ ඔව් මේ රශිනි දාලා තියෙනවා මට 7 points sunbox pvc casing switch rj45 cables rj45 cable කියන්න එපා network cable rj45 cable කියන්න නැහැ පුතේ rj45 connectors patch panels keystone router UPS NIC single plate face plate දැන් මෙතන NIC කතා කරන්න එපා අනිත් අය ඔක්කොම කළා ඉවරද තාම කරනවද කසුනි තාම කරනවා සර් ලිස්ට් එක හදනවා හරි හදන්නකෝ right හරි රශිනි පොඩ්ඩ වෙලා ඉන්නවාට චුට්ට වෙලාවක් ඉන්නවා හරි
අනිත් අය ලිස්ට් එක හදලා ඉවරද දිලුම්? හරි සර්. හැනා, මිහිරානි, අසුන්ත, සුදීප හරි සර්. කසුනේට අරන් ගිහිල්ලා. ඔය දිලුම්ගේ ලිස්ට් එක හදුවා? දිලුම් ඉන්නවනේ. හැනා හරි මම දැන් සාකච්ඡා කරනවා. මම සාකච්ඡා කරනවා මෙතෙන්ට ඕන දේවල් ටික මොනවද කියලා. කසුනිත් ආවා. ඒ පාර දිලුම් නැහැ. කසුනි ලිස්ට් එක දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? කසුනි කාවින්දී ලිස්ට් එක දාන්න පුළුවන්ද? මේ ඕගොල්ලෝ නමක් දාන්න, හැනා සහ කසුනි නම් දෙක දාන්න, මිහිරානි නම් දාන්න ගෲප් එකට. රයිට්. කසුනි සද්දයක් නැහැ. හරි මිහිරානි දැම්ම නම් හරි. මට මතක දැම්මේ නෑ වගේ සෝරි. කසුනි සද්දයක් නැහැ. ඔයා ඉන්නවද? යනවා. හරි හැනත් නම දැම්මා. දිලුමුත් නැහැ. අපි මේක හෙට සාකච්ඡා කරමුද රශිනි? 4යි ඉන්නේ. ආ සර්. අසුන්ත මොකද කියන්නේ? දිලුම්ගේ ලිස්ට් එකක් දැම්මා. ඔහ් SLT එකට ගියා ඉවර වෙලා කිව්වා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට ලෙටර් එක දෙන්න මේක මට සිග්නල් නැහැ කියලා. ඒගොල්ලෝ එක කතා ගියා පොඩ්ඩක් අර මෙයා ගාවට ගියාද මැනේජර් ගාවට මම නම දුන්නේ. අනා
ඒඩිංගට එයා මාරු වෙලා ඉට්ට ගම මාරු වෙනවා කට්ටිය ඔයා ගිහිල්ලා මොකද්ද කිව්වේ ඔයාට මේ රික්වයර්මන්ට් එක කිව්වහම මොකද්ද කිව්වේ කේබල් නැහැ මොනවද මේ ඇන්ටනාස් ඉවරයි කියලාද කිව්වේ ඔයා කියන්න ඔයා අහන්න කොහොමද ඔයා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ ඔයාගේ ඕගොල්ලන්ගේ කනෙක්ෂන් එකක් මං අරගෙන මට මේ ඉන්ටර්නෙට් නැත්තම් වැඩක් නැහැ නේ කියලා කතා කරා එහෙම කතා කරලා කියන්න මං ඉන්රයිටින් ලියුමක් දෙන්නම් කියලා ලියුමක් දෙන්න මැනේජර් කෙනෙක් හම්බෙන්න අනිවාර්යෙන් ගිහිල්ලා නිකන් ඔය දැන් ඔක ඇතුලේ ඉන්න මැනේජර් කෙනෙකුත් ඉන්නවා ඒක හරි කවදාද එන්න කියලා කිව්වේ නැද්ද එහෙම බෑ ඔයා ගිහිල්ලා ආයි කියන්න මේමයි මට මේක දිනයක් දෙන්න මම නැත්තම් මම අමාරු වැටෙනවා ඕගොල්ලන්ගෙන් කනෙක්ෂන් අරගෙන එහෙම කියන්න කියලා ඒකට නැතිනොත් ඔයා මට කියන්න ඔයා මොකක් හරි ලියුමක් දුන්නාද ලියුමක් දුන්නාද මොකක් හරි රික්වෙස්ට් එකක් දුන්නාද කතා කළා හරි රයිට් මට වාගේ මේක ඩීකේ මොකක් හරි නම්බර් එකක් තියෙනවනේ රවුටර් එකේ වාගේ ඒක වාගේ කනෙක්ෂන් නම්බර් එකක් තියෙනවනේ ඒක මට දාන්නකෝ මම පොඩ්ඩක් කියන්න කාට හරි ඉන්න කෙනෙකුට පීරාණි හොඳයි ඔයා යන්න දැන් මොකද ඔයාටත් යන්න ඕන අපි මේකේ මේ ලිස්ට් ටික තියෙනවා දැන් මයි ගාව හෙට මේක සාකච්ඡා කරමු මොනවද දැන් ඔයගොල්ලෝ ඉන්නවනම් ඔක්කොම මට කතා කරන්න පුළුවන් දැන් ඇන්ජිලා නැහැ එතකොට වෙන්නේ මට දැන් 4 දෙනෙක්ගෙන් සාකච්ඡා කරන්න පුළුවන් ඔයත් ගියාම 1 2 3 4යි කමක් නැත්තම් මට මේක කන්ටිනියු කරන්න පුළුවන් දිලු මොකද කියන්නේ දිලුම් දිලුමුත් මං හිතන්නේ කතා කරගන්න බෑ රශිනී මොකද කියන්නේ අපි හෙට කතා කරමුද මේක අසුන්ත දිලුම් රශිනී මාව එනවද ඔව් සර් හෙට කරමු එහෙනම් ඔව් මොකද දන්නද මේ දිලුම්ටත් කට හොල්ල ගන්න බැරුව ඉන්නේ සිග්නල් අන්තිම නිකන් ගැලවි ඇත්තේ ඒ නිසා දැන් ලිස්ට් ටික තියෙනවා මයි ගාව අපි හෙට කතා කරමු මොකද්ද මේකේ ඉතුරු ටික වෙන්නේ කියන්නේ අද කතා කරපු ටික තේරුණා නේද මේක තමයි මේ ආයි මේ ගැන ආයි කතා කරන්නේ නැහැ මේක තමයි පටන් ගන්න හරිද මම මේ ස්කෙච් එකත් අද දාන ඕගොල්ලන්ට ගෲප් එකට ඒක පුළුවන් නම් උදාහරණයක් විදිහට කොහරි ඇඳ ගන්න ස්කෙච් එක සර් එතකොට මේ අර මේ chart එකක් දුන්නේ පුරවන්න හරිද සර් මොකක්ද chart රචිනේ එක අපි කරන්න අර සර් chart එකක් දුන්නේ ඔව් ඒක අපි කරන්න ඕනද දැන් අද නෑ ඒක පුරවන්නේ මේ කතාව ඉවර වෙලා මෙතන තියෙනවා තව කතා කීපයක් ඒ ටික ඉවර වෙලා chart එක වල පුරවන්න මේක ස්ටාර්ට් එකනේ මම ওই ප්‍රශ්නේ දුන්නේ අපේ ප්‍රශ්නේ පටන් ගන්න තමයි ওই ප්‍රශ්නේ දුන්නේ තේරුණාද රශ ඔව් සර් chart එක පුරවන්න එපා විද්‍යාල සමහරු නම් පුරවලා තියෙනවා කමක් නැහැ chart එක අපි ඔක්කොම එකට පුරවන්නේ chart එක ගොඩක් වෙලාවට අපිට හෙට chart එක පුරවන්න අවශ්‍ය පුළුවන් වෙයි හරිද හරි සර් මෙතනින් තමයි මේ ස්ටාර්ට් එක දීලා දුන්නේ ප්‍රැක්ටිකල් වලට නම් ටික දාලානේ තින්නේ හරි එහෙමනම් පුතේ අද ෆොටෝ එකට කවුරුත් නැහනේ ඔයා විතරයි ඉන්නේ ඒ නිසා අවශ්‍ය නැහැ අපි හෙට ගමු එහෙනම් සුබ දවසක් හෙට අපි සුපුරුදු වෙලාවට මුණ ගැහෙමු ආයෙ ඕනනම් මැසේජ් එක දාන්න මෙහෙම දේවල් ටිකක් පටන් ගත්තා කියලා එහෙම වුණොත් ආයෙ කට්ටිය ටිකක් ඒවි නේ රශිනී අලුත් දෙයක් ඔව් සර් කිව්වම ඔය සඳලිලා රේමේ හැමදාම එන දරුවෝ නිසා
මැසේජ් එකක් දාන්න. හෙට උදේ 5ට හම්බෙමු. right? හරි සර්. thank you sir. welcome පුතේ. Thank you, sir. have a nice day. සුබ දවසක්. thank you sir. ප්‍රවේශමින් ඉන්න. හෙට හම්බෙමු. හැමෝටම ආයුබෝවන්.